ඔබට සුබ සන්ධ්‍යාවක්. Good day to you. අද අපි බලන්න යන මේ මාතෘකාව අපගේ සෞඛ්‍යයට සම්බන්ධ මාතෘකාවක්. නමුත් අපි බලන්න යන්නේ ඒ අපගේ සෞඛ්‍යයට සම්බන්ධ 12 health tracks. සෞඛ්‍යයට සම්බන්ධ පත 12 අපි අර්ථකථනය කරනවා. එතකොට අපි ඒක සම්පූර්ණයෙන් හදාරන්න බෑ මේ වගේ පාඩමක. නමුත් ඔබට අවශ්‍ය ඔබ තුල කැකෑරෙන චරිතාංග 7ක්. එතකොට අපි ඒකට බලන්න යනවා තිබිය යුත්තේ මොකද්ද? ඒක ඔබ ජීවිත ගමන තුලින් යනකොට මොනවද ඒ චරිතාංග වලට වෙන්නේ? ඒක කොහොමද ඔබගේ සෞඛ්‍යයට බලපාන්නේ සහ චරිත ස්වභාවයට බලපාන්නේ කෙසේද කියලා. ඉතින් අද අපි බලන පළවෙනි අපි ඉස්සෙල්ලා බලමු මේ health systems 12 එක inflammatory response cascade. ඒ කියන්නේ අපිට ආසාදනයක් වන කල අපි ඒකට මොන දෙන්නේ කෙසේද? දැන් කියමු COVID එනවා නැත්නම් පිටින් වෙන විස බීජයක් එනවා. එතකොට අපේ සිස්ටම් එකක් තියෙනවා innate immunity කියලා. ඒ කියන්නේ ස්වයංක්‍රීය කියමුද? ඒ ප්‍රතිශක්ති පද්ධතිය මේකට මොන දෙන්න ලෑස්තිලා ටටටක් ගාලා මොන දීගෙන ගිහිල්ලා හරි තැනදී තව පද්ධතියක් තියෙනවා ඒකටම අදාළ ඒක විටමින් D වලට සම්බන්ධ අණු ගොඩක් තිබෙනවා ඒ වලට කියන්නේ specific pro-resolver molecules කියලා. ඒ කියන්නේ ආසාදනය විසඳන අණු ටික ක්‍රියාත්මක වෙනවා. දැන් මේ COVID වල එක ප්‍රධාන අරගලයක් තමයි COVID එකට ශරීරයේ මොන දෙන්න ගියාම ඊට ඉස්සෙල්ලා ගහලා තියෙන flu shots නිසා influenza shots නිසා දැන් රිසර්ච් වලින් පේන්න තියෙනවා influenza vaccine ගත්ත අර සමශීතෝෂ්ණ රටවල තමයි ගොඩක් COVID වලින් මැරෙන්න පටන් ගත්තේ. ඒ flu shots නිසා අර ආසාදනය අඩු කරගෙන යන ක්‍රියාදාමයට හිරිහැර වෙනවා. ඉතින් එතකොට අපි මේකට අපිට පේනවා මේක චරිත ලක්ෂණයකට සම්බන්ධයි කියලා. ඒ කියන්නේ අවශ්‍ය පමණට වඩා රිදුමක් ඇතුල් වෙනවා. තර්ජනයක් නැත්නම් ආක්‍රමණයක් ඇතුල් වෙනවා අපගේ චරිතයට එරෙහිව. අර වෛරසය ඇතුල් වුණා වගේ. එතකොට අපි ඒකට යුතු ප්‍රතිචාරය යුතු ආරක්ෂාව ගන්නවට අමතරව මහ ලොකු ආරවුලක් වියුලක් ඇති කර ගන්නවා හර්ට් එකට. රිදුම දැන් මේ රිදුම කියන්නේ අපේ රිදුම කියන්නේ යමෙක් වරදක් කරා මම හර්ට් වුණා. ඒතකොට තේරෙනද දන්නේ වරදට අමතර ප්‍රතික්‍රියාවක් එතන තියෙනවා කියලා. ඒක අපි අඳුන ගන්න ඕන. ඒක ඉතින් අපේ ප්‍රතිශක්තියට හුඟක් නරකට බලපානවා. තරහෙන් ඉන්න අයගේ ප්‍රතිශක්තිය අඩු වෙච්ච තත්ත්වෙන් තමයි ඉන්නේ. ඒකයි ඇත්ත. ඉතින් මේ ආසාදනයක ඊළඟට දෙවෙනි එකට මම කිව්වේ immune response cascade කියලා. මොකද අර ප්‍රතිශක්තිය යුතු හැමතිස්සම ප්‍රතිශක්තිය අපි තියාගත යුතුයි. දැන් මෑතකදී දෙන වෛරස් වලින් වෙන්නේ innate එක adaptive වෙනවා. ඒ කියන්නේ තිබිය යුතු ප්‍රතිශක්තිය සහජ ප්‍රතිශක්තිය ස්වයංක්‍රීය ලෙස ඉබේම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ ගොඩක් මෑත කාලේ තිබෙන ෆ්ලූ ෂොට්ස් නිසා සහ වෙන ආසාදන නිසා සමහර ලාට සීනි වැඩියෙන් ගන්නකොටත් ඒක වෙනවා. ඒ නිසා මේක මම මේ ඉතින් අර රුධිර ධමනියක් ඒ කියන්නේ අපි කියමු කිරීට ධමනිය කොරොනරි ආටරි එක පොඩි තුවාලකින් තමයි අර ලොකු ප්ලාක් එක හැදිලා ඒකට කොලෙස්ටරෝල් බැඳිලා බ්ලොක් එකක් එන තරමට heart attack එකක් එන තරමට මේ පුංචි තුවාලේ ධමනියක් ඇතුලේ පුංචි තුවාලේ ගමන් කරනවා. ඒ වගේම තමයි බඩවැලේ පුංචි තුවාලයක් අල්සර් එකක් දක්වා ගමන් කරනවා අර ප්‍රතික්‍රියාව නිසා. ඉතින් සමහර විට මුල් වරදට වඩා ප්‍රතික්‍රියාව වැඩිවීමේ ගතිය මුල් තුවාලයට වඩා. ඉතින් අපි හැමෝටම යම් දේවල් වලින් තුවාල එනවා. ඒක යුතු ප්‍රමාණයට වඩා ප්‍රතික්‍රියා කිරීම ගැන අපි ප්‍රේසම් වෙන්න ඕන. අපිම තක්සේරුවක් කරනවා මට වෙච්ච වරද අසාධාරණයට කියලා ඔන්න ප්‍රතික්‍රියා පටන් ගන්නවා. දෙවෙනි එක තමයි humiliation අවමානය. ඒ කියන්නේ මට වෙච්ච වරද සහ අඩුව පාඩුව අනුන්ගේ ඇස් හමුවේ පෙනෙන්නේ කෙසේද කියලා මම තක්සේරුවක් කරනවා. So humiliation is my assessment of how much I suffered in the eyes of others.
hurt කියන්නේ මම තක්සේරු කරනවා මට කොච්චර තුවාල වුණාද. humiliation කියන්නේ අවමානය කියන්නේ මම තක්සේරු කරනවා අනිත් අයගේ ඇස්හමුවෙහි මගේ පාඩුව කොච්චරද. සමහරලාට මට ඇත්තම ඇති වෙච්ච පාඩුවට වඩා මම ගණන් කරලා තිනවා තක්සේරු කරලා තිනවා අනිත් අයගේ ඇස්හමුවේ මට කොච්චර පාඩුවක් වුණාද. එතකොට ප්‍රතික්‍රියාව ගොඩක් වැඩි වෙනවා. ඒ තුන්වෙනි සිස්ටම් එක තමයි pain. අපිට කැක්කුම එන බවට හැඟීමක් තියෙන්න ඕන. නමුත් අපේ යම් පද්ධති වැරදුනාම කැක්කුම පිළිබඳ perception එක වැඩි වෙනවා. මේක irritable bowel syndrome කියලා තත්ත්වයක් තිබෙනවා. මේ pain response cascade එකේ බඩ වැලේ තිබෙන යම් දේවල් ගැන අපේ මේ pain perception එක අපිට ඇතිවන වේදනා ස්මෘතිය ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ආපහු ඒ වේදනාව එන බවක් තමයි අපිට ඒ ට්‍රැක් එක දන්වන්නේ. ඒකට හේතුව දැන් අපිට රිදුමක් ආවා, තුවාලයක් නිසා රිදුමක් ආවා. රිදුම තක්සේරු කරන්න ගිහිල්ලා අපිට අවමානය ආවා. තුන්වෙනි එක තමයි බය. බය කියන්නේ වෙච්ච දේ තවදුරටත් ආපහු වෙයි කියලා බය අපේක්ෂාවක් තමයි තිබෙන්නේ. අපේක්ෂාවක් නෙමෙයි ඒක ඇත්තම හොඳ නැති දෙයක බලාපොරොත්තුවක්. අන්තිමට වෙච්ච දේ painful. ඔන්න අපි හිතුවා painful. ඒක වේදනා කරයි. අපි වේදනාව ආවර්ජනය කරනවා. වේදනාව ආවර්ජනය කරනකොට ඒක තවත් වේදනාවයි කියලා මේක දක්කැක්කමකටත් එහෙමයි, බඩේ කැක්කමකටත් එහෙමයි, ජීවිතේ කැක්කමකටත් එහෙමයි, ජීවිතේ වේදනාවකටත් අපි වේදනාව සීනි බෝලයක් වගේ සූප්පු කරනවා. ඒක හොඳ නැති දෙයක්. මොකද එතකොට වේදනාව ගිහිල්ලා හිර වෙනවා. අපේ ඇමිග්ඩාලා කියලා අවයවයක් තිබෙනවා. ඒක වේදනාවට ප්‍රෝග්‍රෑම් වුණාම වේදනාවේ බලාපොරොත්තුවක් එනවා. හැමදේම හරි වේදනාවයි කියලා perception එකක්. ඒක මොලේ ෆික්ස් වෙනවා. එතකොට අපි bottom up regulation වලට යනවා. සිතාමතා සම්‍යශීලී ලෙස හිතා ක්‍රියා කරනවා නෙවෙයි වේදනාවට ප්‍රතිකාරයක් වෙනවා අපේ ජීවිතේ. වාහනයක් කලවන්න ගියත් කවුරු හරි මොනවා කිව්ව. එතකොට අපි කියන හොස්සල ළඟින් මැස්ස යන්න බෑ. මෙයා නිකන් නිදිකුම්බ ගහ වගේ මැලවිලා යනවා. ඒ කියන්නේ එතකොට අපි කොළ ටික මැලවිලා කටු ටික පුප්ප ගන්න ගතිය. ඒක තමයි හතරවෙනි එක. ඊළඟට ද්වේෂ සහගතව ක්‍රියා කරනවා. hatred. මේක ඉංග්‍රීසියෙන් නම් H7ක්. හතරවෙනි H එක තමයි hatred. ඒ කියන්නේ ද්වේෂය. ඒ කියන්නේ අපි හැමතිස්සම පම්පර ෆයිට් එකකට ලෑස්ති වෙලා ඉන්නේ. අපි ලෑස්ති සටනකට සංග්‍රාමයකට. ඉතින් අපේ හතරවෙනි පද්ධතිය තමයි peril stress response. මම කියන්නේ අපේ ක්‍රියාකලාපය කොහොමද අපේ සෞඛ්‍ය පද්ධති වලට බලපාන්නේ. peril stress response කියන්නේ අපි ස්ට්‍රෙස් තත්වයකට අන්තරාවකට මුහුණ දෙන්න අපි තුල තියෙනවා සිස්ටම් එකක්. ඉතින් මම හිතන්නේ මේ සිස්ටම්ස් ඔක්කොම God තමයි සකසලා තියෙන්නේ බොහොම සීරුවෙන් ප්‍රවේශමෙන් අපේ උපරිම සෞඛ්‍ය යහපත සඳහා දීර්ඝකාල ජීවිතය සඳහා ඒ ඔක්කොම අවහිර වෙන්න පටන් ගන්නවා අපේ මේ චර්යා ට්‍රැක් එක අපේ සෞඛ්‍ය ට්‍රැක් එකට ගොඩක් අවහිර කරන්න පටන් ගත්තාම ඉතින් මෙහෙම තත්වයක් ඇති වෙගෙන යනකොට ඉතින් අන්තිමට මම කිව්වා හැම එකේම මතකයේ තිත මතකයක්. ඒ තිත මතකයෙන් තමයි අපි අනිත්‍යව සලකා බලන්නේ. එතකොට අපි පේන ඇවිස්සුනාම අපි ඉන්නේ මේ අන්තරාවකට මොකද පේන කියන්නේ මොකද අන්තරාවක්. අපි වේදනාව අපි තුල ශරීරගත වුණාම මනෝගත වුණාම අපි හැම මෙයාත් මට හිරියරක් කරා මෙයාත් මට රිදුමක් කරා ඊළඟ සැරේත් ඕක තමයි වෙන්නේ කියලා අපි අනාගත වාක්‍ය කියන්න පටන් ගන්නවා ඉදිරියට වෙන්න තියෙන නරක දෙයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි ලෑස්ති දැන් flight එකට ගිහිල්ලා ඒකට කියන්නේ bottom up regulation. ඒ කියන්නේ අවසාන වේදනාව අපිව තල්ලු කරලා එතකොට අපි අවසාන වේදනාවෙන් විසිවල යන මිනිස්සෙක් වගේ. ඉතින් මේගොල්ලෝ කියනවා හරි වෙන්නේ මොකක්ද මෙයාට මේ වෙලා තියෙන්නේ මම මොකද නරක දෙයක් නෙමෙයි කිව්වේ මොකද අර ඔච්චර කේන්ති ගියේ දැන් තේරෙනවා නේද. එතකොට අපි කේන්තිය ද්වේෂය එතකොට අපි හිතනවා මට වෙච්ච දෙයට මම පලි ගන්න ඕන රිටර්න් එකක් දෙන්න ඕන පේ බෑක් එකක් දෙන්න ඕන. එහෙම තමයි ද්වේෂ සහගත දේවල් තරහ වචන අවකැපෙන වචන ඇනුම් පද වචන කටු අනිනේව. ඉතින් අපි දන්නා අර කුරුසේ කතන්දරේ ඔක්කොම තිබුණානේ. කසපාර ගැව්වා කටු ඇන්නා දූවිල්ල ගෑවා බොහොම නපුරු විදියට අතුල් පහර දුන්නා.
ඒක ඉතින් අපිට තේරෙනවා මිනිස් ජීවිතයේ චර්යා තමයි එතන ප්‍රතිමූර්තිමත් වුණේ නේද? මේක මේ නත්තල් කාලේ මේ කිතුපතත් අපි නිකන් හිතලා බලනකොට අපිට පේන්න තිබෙනවා ඒ චරිතය ක්‍රිස්තු චරිතය ගොඩක් බාරගත්තා මිනිස් ජීවිතයේ මිනිස්සු එකිනෙකාට කරන දේවල් එතුමා බාරගත්තා කියන එක නේ ඔය කිතුපතේ කතන්දරේ. ඉතින් හතරවෙනි එක මේ peril stress response එක පස්වෙනි එක sleep wake cycle. දැන් මේවා වේගන යනකොට අපේ නිින්ද සහ නිින්ද melatonin වලින් පාලනය වෙනවා, GABA වලින් පාලනය වෙනවා. දැන් අපිට අපි ජීවත් වෙන්න ඕනේ අපේ ඩෝපැමිනුයි GABA එක වුණාම අපි හොඳ දේ සඳහා සම්‍යශීලී ලෙස ගම්ම්‍ය වෙනවා. ඊට පස්සේ ඒක යම පටන් අරගෙන හොඳට කරගෙන යනකොට ආරම්භය, තරණය, සාර්ථක නිමාව serotonin අපි ක්‍රියාත්මක වෙලා කියනවා good effort හොඳට කරා තව මෙහෙම improve කරන්න පුළුවන්. හැමතිස්සෙම අපි ළමයි එක්ක කතා කරනකොටත් අපි කියන්න ඕන හොඳට කරේ නැහැ කියලා නෙමෙයි ඩාර්ලින් මෙතන තව ටිකක් අපිට improve කරගත්ත එක. එතකොට ඒගොල්ලන්ගේ serotonin තමයි වැඩ කරලා ඒක වටහා දෙන්නේ තව ටිකක් මේක අපිට කරයි. ඩෝපැමින් වැඩ කර යනවා මිනිත්තු 45ක්. ඊළඟ මිනිත්තු 15 serotonin ක්‍රියාත්මක වෙනවා අපේ මොලේ. ඒ serotonin ආපසු හැරි විචක්ෂණයක් කරලා බලනවා facility තෘප්තියට. ඒ කියන්නේ මේක තව ටිකක් හොඳ කරගන්නේ කොහොමද? ඒ විදිහට තමයි අපි කතා කරන්න ඕනේ. නැත්නම් අපිට hurt, humiliation, fear ඊළඟට hatred එන්න ගත්තම අපි හැමතිස්සෙම අපි කටේ කතා කරන්නේ demand එකක් එක්ක. ඉල්ලුම මේක කරන්න ඕන. එතකොට demand එක දැම්ම ගමන් පුතාටත් දුවටත් භාර්යාවට ඩෙෆිසිට් එකක් දැනෙනවා. ඔයා කරේ නැහැ. එහෙමත් එකක් එනවා. ඉතින් ඒ ළමෙක්ට ඔයා කරේ නැහැ කියන එක හරිම පැකේජ් කරන්න අමාරුයි. ළමෙක්ට ඇහෙන්න ඕනේ ඩාර්ලින් බොහොම හොඳයි. දැන් අපි තව ටිකක් ඒ කියන්නේ තාත්තා දෙන්න ඕන ඉදිරි පියවර. ඉදිරි පිම්ම විශේෂයෙන්ම තාත්තගේ වගකීම. ළමයාට කිව්වම හරි සෞත්වී කියලා ඒක පැකේජ් කරන්න බැරි දෙයක් නේ. සෞත්ව හදන්න බෑනේ වෙලා ඉවරයි. ඉතින් සෞත්ව ගැන කතා කරලා වැඩක් නැහැ. ඉදිරිය ගැන කතා කරන්න ඕනේ ඉම්ප්‍රූව්මන්ට් වලට. දැන් මේක තේරෙනවා නේ. ඉතින් මේ නිින්ද බාධා වෙන තරමට අර පළවෙනි හතර ක්‍රියා කරන්න ගත්තොත් හොඳ නැති වෙනවා. නිින්ද හොඳින් ස්ථාපනය කිරීම වියවුලටපත් වූ හැමෝටම අත්‍යවශ්‍ය මෙඩිකල් පියවරක්. කිසිම ඩ්‍රග් එකකින් ස්වභාවික නිින්ද එන්නේ නැහැ. ඒක නිසා එම්පැතික් තෙරපි මෙතඩ් කියන්නේ ඩිජිටයිසේෂන් ළමයට හරි ඇල්කොහොල් ගහපු එක්කනට හරි වෙන මත්ද්‍රව්‍යයකට පුරුදු වෙච්ච එක්කනා හරි එහෙම නැත්නම් දීර්ඝකාලීන වේදනාවක් හැමතිස්සම වේදනාවම උච්චාරණය කරන කෙනා හරි ඔය ඔක්කොම post traumatic stress disorder එක වෙනවා. වුණු ආතතිය දිගින් දිගටම ආතතියක් හැටියට ක්‍රියා කරන්න පටන් ගන්නවා. දැන් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අවසාන නිලමේ තනතුර head of department of pharmacology in state medical faculty. දැන් මේ ගැන මම ගොඩාක් විද්වත් දේශනා කරලා තිබෙනවා. මේ මගේ 127 වෙනි එක. ඒ නිසා ඔබට මේ විද්වත් දේශන අවශ්‍ය නම් covid science and reason, digital science, happy hour, brain bright හෝ මම ඇල්කොහොල් ගැනත් එකක් ඉංග්‍රීසියෙන් කරා එකක් සිංහලෙන් කරා ඒ දෙකත් ඉතාම හොඳයි අහගන්න පුළුවන්. මේ මෙසේජ් එකට කියන්නේ 7 social tracks for 12 health systems. සමාජීය ට්‍රැක් 7ක් තිබෙනවා අපේ health systems 12 රැක ගන්න. දැන් මම health systems ටික ඉක්මනින් කියන්නම්. එතකොට පස්වෙනි එක තමයි කිව්වේ sleep wake cycle. ඒ කියන්නේ අපි නිින්ද නිදාගෙන උදේ නැගිටින විදිහට තමයි අපේ සෞඛ්‍ය ගොඩාක් රැඳී පවතින්නේ. අපේ ශරීරේ තියෙන enterochromaffin cell කියලා. හැන්දෑව 6ට melatonin ස්‍රාවය වෙන්න පටන් අරගෙන ඔක්කොම නිින්දට අදාළ කාරණා එයා පටන් ගන්නවා. ඒතර උදේ නැගිටිනකොට අපි ඔක්කොම ගානට settle down වෙලා නැගිටින්නේ. එතකොට උදේ ඉන්සියුලින් පටන් ගන්නවා, growth hormone පටන් ගන්නවා, cortisol, adrenaline පටන් ගන්නවා ගානට. එහෙම නැත්නම් රැ තිස්සෙම අපි කලබල වෙලා හිටියොත් හොඳ නැති හීන දකින්නවා. ඒ හීනත් Godගේ gift එකක්. හීන දකින්න ක්‍රමය නරකයේ ඉස්සෙල්ලා පෙනිලා පස්සේ ප්‍රසන්න හීන පෙන්ලා තමයි අපි නැගිටින්න ඕනේ. Sleep is God's design, sleep is God's gift. ඒ නිින්ද Godගේ සැලසුමක් සහ Godගේ දීමනාවක්. ඉතින් ඒක sleep wake cycle 6 eat satiety cycle. ඊළඟට අපි ආහාර ගැනීම
ආහාර තුල තෘප්තියට පැමිණීම ඒක ගොඩක් සෙරටනින් වලින් පාලනය වෙන දෙයක්. ඒක සෙරටනින් වැරදුනොත් මේ ඩිමාන්ඩ් ඩෙෆිසිට් මෝඩ් එකේම ඉන්නකොට අපිට නිතර කන්න හිත වෙනවා. තව එකක් වෙනවා අපේ බඩවැලේ තිබෙනවා විශාල සෙරටනින් ඩෝපැමින් යාන්ත්‍රණයක්. එහෙම තමයි ඒක හැදිලා තිබෙන්නේ. අපේ ශරීරයේ සෙරටනින් වලින් 95ක් නිපද වෙන්නේ බඩවැලේ. අපේ ශරීරයේ ඩෝපැමින් වලින් 55ක් නිපද වෙන්නේ බඩවැලේ. ඒක නිසා තමයි අර gut feeling කියලා ඉස්සර කියන්නේ butterflies in the stomach නිකන් මෙහෙන් දැනෙනවා වගේ. ඉතින් කොහොම හරි අපේ චර්යාව තද වෙනකොට අර 5-HT3 සෙරටනින් ප්‍රතිග්‍රාහක වගේක් තද වෙනවා. එතකොට බඩවැලේ කොලික් එනවා. කොලික් ඇවිල්ලා බඩවැල හිර වෙන්න ගන්නවා. ඊළඟට අපි ඊළඟට වෙන්නේ මොකද? 5-HT4 වැඩි වුණොත් හැමතිස්සෙම මේ ටොයිලට් යන්න හිතනවා. 5-HT3 වැඩි වෙන්නේ තද අයට. එතකොට ඒගොල්ලන්ට වැඩි හරිය කියන්නේ constipation body colic. අර දුබල අය ස්ට්‍රෙස් අප් වුණාම වැඩි ඩයරියා එනවා. සමහරුන්ට එක වෙලාවකට මල බද්ධ එක වෙලාවට ඩයරියා. ඒක තමයි irritable bowel syndrome කියන්නේ. ඒක මම වේලහෙම්ම කරපු රිසර්ච් එකක්. ඒකයි මම මේ ඒකට අදාළ චර්යා ලක්ෂණ තමයි අද බලන්නේ. ඉතින් irritable bowel තියෙන අයගෙන් 55%කට තිබෙනම මිග්‍රේන්. ඉරුරුදාව කියන්නේ මොකද මේ දෙකේම සෙරටනින් සම්බන්ධකමක් තිබෙන නිසා. ඉතින් මේ කාලේ අපි විශේෂයෙන්ම බලනවා මේවා කොහොමද සමනය කරගන්නේ නැත්නම් ඒවා අපහු එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වැඩක් බාධා වෙන තරමට එන්න පටන් ගන්නවා. ඊළඟ සයිකල් එක තමයි reward motivation response එක. ඒකටත් අදාළ දේවල් තිබෙනවා. දැන් හෂිෂ් මරිජුවානා ගත්තම වෙන්නේ අපේ ආරම්භය තරණය සාර්ථක නිමාවට තිබෙන ඉලක්කය ඩම් ඩවුන් වෙනවා. එතකොට අපි දෙයක් සෞත්වයට කරත් මරිජුවානා කියනවා කූල්. ඒ කියන්නේ උත්සාහය ඩම් වෙනවා. උත්සාහය බ්ලන්ට් වෙනවා. කූල් තමයි මොකද assessment එකක් නෑ. මම මේක හරියට කරාද නැද්ද කියලා assessment එකක් නෑ. So because there's no proper assessment within yourself, God has put assessment into us. So we must do calibration and celebration. අපි calibrate කරනවා කියන්නේ තක්සේරු කරනවා. මේක හරියට වුණාද? celebration කියන්නේ වෙච්ච ප්‍රමාණයට අපි ස්තුතිවන්ත වෙනවා. calibrate නොකර බෑ. දැන් මරිජුවානා ගෑවම calibration ප්‍රමිතිය තක්සේරු කිරීම නෑ. කොහොම කරත් කමක් නෑ කියන ඒක හොඳ කූල් එකක් නෙමෙයි. දැන් තේරුණා නේද? ඒක මම මේ කිව්වේ reward motivation response ගැන. ඒ කියන්නේ reward එක පිළිබඳ අපේ ළමෙක්ව ධෛර්යමත් කරන්නේ කොහොමද? 8 වෙනි එක blood pressure health system එක blood pressure ට අදාළ ඒවා දැන් මේ බල ගොඩක් සංකීර්ණ medical කාරණා තිබෙනවා. මම මේක ඔබට අඳුන්වා දෙන්නේ චර්යාව හදා ගැනීමෙන් මේ ඩිසයින් කරලා තියෙන සෞඛ්‍ය systems හොඳින් කරගෙන යන්නේ කොහොමද කියන approach එකට තමයි මම මේ එන්නේ. ඊළඟට තියෙනවා acid control of the stomach. ඒකත් අපි දන්නවා ලොකු මේ අපේ මේ අමාශය හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය ස්‍රාවය වෙනවනේ. නමුත් ඒක ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ ගානට ඒව ඔක්කොම වෙන පිණිස. ඒක අප්සෙට් වීම 10 තමයි menorrhagia, dysmenorrhea, menopause. ඒ කියන්නේ කාන්තාවගේ ඔසප් චක්‍රයට සම්බන්ධ චින්තන සමාජයක සෞඛ්‍ය ක්‍රියාදාමයක් තිබෙනවා. අද ඉතින් මේක අදහස මේ ඔක්කොම ගැන ලෙක්චර්ස් කරන්න නෙමෙයි. මේ හැම එකටම අවශ්‍ය අවමාශයෙන් බිඳු 30ක් මම මේ අර හෙල්ත් සිස්ටම්ස් ටික අඳුන්වලා දුන්නේ චර්යාව හදා ගන්නා පිණිස, මේ හෙල්ත් සිස්ටම්ස් නරක නොවන පිණිස. එතකොට 11 වෙනි එක තමයි heart brain එක bonding. එතකොට අම්මා කෙනෙක් බඩේ ඉන්න දරුවටම bonding වෙන හැටි ඒක හරි ඒවා තිබුණේ නැත්නම් ADHD එනවා ළමයට. attention deficit hyperactivity disorder කියන්නේ මේ අම්මා විතරක් නෙමෙයි ඉතින් පසු කාලේ තාත්තත් මේ heart brain heart bonding ළමයාගේ heart bonding හෘදයාංගම ලයාන්විත ජීවිතය ළමයා එක්ක හදා ගන්න හැටි ළමයා එක්ක විතරක් නෙමෙයි අනිත් අය එක්කත්. අවසාන එක තමයි මේ බඩවැලේ දැන් gut brain කියලා එකක් ගැන අලුතෙන් රිසර්ච් තිබෙනවා. මේ gut එක වැරදෙනකොට මිග්‍රේන් එන හැටි, gut කියන්නේ අන්ත්‍රය වැරදෙනකොට කාන්තාවගේ ඔසප් චක්‍රය වැරදෙන හැටි everything
ටිකක් සංකීර්ණ නමුත් තේරුම් ගන්න පුළුවන් රිසර්ච් ඒවා තමයි 12. නමුත් මම මගේ අද බලාපොරොත්තුව ඒවා හොඳින් තිබෙන පිණිස අපේ චර්යාව. ඉතින් මම ආයෙත් පොඩ්ඩක් මේක පුනරීක්ෂණයක් කරන්න. we start with hurt. අපිට රිදුමක් වුණා රිදුම තුවාලයක් කරගන්නවද කියන එක අපේ අතේ තමයි තියෙන්නේ. අපි රිදුමට සමාව දුන්නොත් ඒ කරපු එක්කනට ඒක තුවාලයක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ ගැන හිතලා බලන්න ඕන. The damage and the injustice. අපිවම damage කරනවා අනිත් එක්කෙනා කරපු වරද නිසා. දෙවෙනි එක තමයි humiliation. අපේ තක්සේරුව අපිට වෙච්ච අමාරුව සහ වරද how much we lost face. Again, humiliation is not what others do but we do to ourselves. ඉතින් මේ අවමානය කියන එක අනිත් අය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ වැරදි කතන්දර හැදුවා, අපි ගැන අපේ පිටිපස්සට කතා කරා, කැලෑපත්‍රයක් ගැව්වා, සෝෂල් මීඩියා එකේ දැම්ම වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් කොපමණ අපි ඒ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවද කියන එක අපේ තීරණය. අපි තීරණයක් ගත්තොත් බල්ල කොච්චර බිරුවත් හඳ පාත් වෙන්නේ නැහැ නේ. බුරල බලන්න හඳ පාත් වෙන්නේ නැහැ. එහෙම තීරණයක් ගත්තොත් මමයි හඳ කියලා කොච්චර අය මොනවා බිරුවත් විශේෂයෙන්ම අපි පායනය කරනකොට රිසර්ච් උනත් හැමතිස්සෙම මතේ එන්නේ විරුද්ධව. සිස්ටම් එකේ මතේ විරුද්ධයි. ඒකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕන විශේෂයෙන්ම පුරෝගාමී ඉන්න මොන වුණත් ඔබට තිබෙන්න ඕන යම් ආභරණයක් හැමෝගෙම කුණු කසල් බාරගන්නේ නැහැ. අර ඉස්සර කියනවනේ කපුට ඔක්කොම වායුගෝලේ කරනකොට ඔබේ ඔළුවේ මොකටද කපුට වහන්නේ නේ? ඕනේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. So humiliation is your acceptance of another's effort to make you lose face. ඉතින් humiliation අවමානය කියන්නේ වෙන කෙනෙක් ඔබගේ මූණ කළු කරන්න ගත්ත උත්සාහයට ඔබ ඉඩ දෙනවා. ඔබ ඒකේ පාර්ට්නර් කෙනෙක් වෙන තේරුම් නැහැ. මම මොකටද මගේ මොන කලු කරන්න ගන්න උත්සාහයේ සහකරුවෙක් වෙන්නේ. තුන්වෙනි එක මම කෝ fear expectation. ඒක තුන්වෙනි තත්ත්වය තමයි තුන්වෙනි track එක. අපිට යම් වැරදි දේවල් මාලාවක් එනකොට බයක් උපදිනවම එතකොට බය කතා කරනවා. එතකොට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න බයයි. මේ රැස් වෙන තැනකට ගියත් ඇකිලිලා ඉන්නවා දන්නේ නැහැ කවුරුම. එතකොට කවුරු හරි මොනවා හරි කිව්ව ගමන් අපි හිතන එයා මං ගැන කිව්වා කියලා. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්ව හොස්ලගෙන් මැස්සෙන්න බෑ. ඒක මං ගැන කිව්වේ කියලා. බය සහ සැකේ මත සමතතා බිඳ වැටෙනවා. ඊළඟට hatred 4H එක මම මට ලද පමණින්ම මමත් ඩීල් එක දාන්නම් කියලා ඒකත් එතකොට ප්‍රතික්‍රියාවක් වෙනවා. ඉතින් අපි මම ඉස්සෙල්ලත් කිව්වා එතකොට අපි ඒක තීරණය කරු සමාව දෙනවා කියලා. ඒක තමයි මේ කිතුපතේ කතන්දරය සමාවේ බලය. පස්වෙනි එක තමයි hiding. දැන් පොඩ්ඩක් මට මේක ආයෙත් ට්‍රැක් කරන්න ඕන. hurt එකට dignity repair එකක් තිබෙනවා. humiliation ඒ කියන්නේ අවමානයට reinstatement ඔබට නැති වූ ස්ථානය දෙන්න පුළුවන්. ප්‍රතිස්ථාපනයක් කළ හැකියි. එතකොට බයකට විසඳුම ප්‍රේමය. ළමෙක්ට අම්මා පේන්නේ නැතිව ගියොත් ළමයාට බය හිතෙනවා. අම්මා පේන්නේ නැතිව ගියොත් ළමයාට බයයි. අම්මා දැක්ක ගමන් ළමයාට එතකොට අර ඒදම් උද්‍යානයේ කතාවක් තියෙනවා. ආදම්ට වැරදුනාම එයා කිව්වා මම බය වුණා, මම නිර්වස්ත්‍රයි, මම නග්නයි, මම හැංගෙනවා. අපි 6 වෙනි එකට යන්නේ හැංගීම එන්නේ කොහෙන්ද කියලා. 1 2 3 4 5 පස්වෙනි එක තමයි හැංගීම. ඒ කියන්නේ හැංගීම කියන්නේ මට මගේ යහපත මට පේන්නේ නැති වෙනවා. මගේ අනාගතය මට පේන්නේ නැති වෙනවා. අම්මා තාත්තා මට කරපු යහපතත් පේන්නේ නැහැ. God මට කරපු යහපතත් පේන්නේ නැහැ. ඒ කියන්නේ අපි තුල තිබෙන දේවල් මැලවිලා ඇතුළට ඇකිලෙනවා. සමහරුන්ගේ ප්‍රතික්‍රියාව ඇතුළට ඇකිලීම. ඉස්සෙල්ලා කිව්වේ කේන්ති ගිහිල්ලා පිටට එක්ස්ට්‍රෝවර්ට් වෙලා ආක්‍රමණශීලී වෙනවා. එයා තුවාල වෙච්ච මිනිහෙක්. අනිත් තුවාල වුණ අය ඇකිලෙනවා. එන්න ඒ කියන්නේ තැනකට ආවත් ඒගොල්ලෝ ඉන්නේ ඇකිලිච්ච ගතියෙන් කාවත් ජීවිතයට ලං කරගන්න කැමති නැහැ. That is hiding. එතකොට Godගේ දීමනත් හැංගිලලා යනවා. So the solution for hatred is forgiveness. ඉතින් අර 4H එක. හතරවෙනි H එක hatred, ද්වේෂය අපි කොහොම හරි සමාව දීමෙන් තමයි අපේ උල නැති වෙන්නේ. නැත්නම් අපි එයා කරපු එකකින් අපි උලකින් යන ගන්න. ඒකයි වෙන්නේ. වර්ධ කරේ එයා. හැබැයි වර්ධ අපි දිගු කරගන්නවා අපි ඒකට ප්‍රතික්‍රියා කිරීම නිසා. පස්වෙනි එක hiding.
So God has created us for significance. Hiding කියන්නේ එක එක ඒවා මැලවිල කියන ඔපින ගියා. දැන් මේ අතරතුර අපේ belonging එක අපේ අයිති කාටද? Godට, අපේ දෙමව්පියන්ට, දරුවා අයිති තාත්තට යනාදි වශයෙන් ඒක belonging එක හරි ඇත්ත. ඒ වුණාට අපි දාගන්නවා identity එකක් අපි cultivate කරනවා. ඒක අපි Godගේ ස්වරූපය පාඩු වෙලා අපේ ප්‍රතිරූපය අපි ඉස්සරහට දානවා. ඉතින් සමහරවිට මිනිස්සු ඒ ප්‍රතිරූපයට තමයි ප්‍රතික්‍රියා කරන්නේ. දෙවැනි එක my worth මගේ ඇත්ත අගය. ඉතින් අපේ ඇත්ත අගය ගැන අපිට වැටහීම නැති වුණාම අපි අගය වැඩි කරන දේවල් කරනවා. beauty culture, තව උපාධියක්, හොඳ වාහනයක්, ලීසින් වලට අරගෙන හරි මගේ වාහනය වගේ ඊළඟට ණය වෙනවා. ගෙදරට මරගාතේ ලෝකෙට පරකාස වෙනවා. You understand how we do things to add without sticking to the word. දෙවිපියා දුන්න අගය එක වැඩ කරන්නේ නැතිව අපි put on අගයක්. We try to add value by cheap techniques, not and techniques that will not last long. Like how many Facebook likes I get and that kind of techniques. In the Facebook එකේ ඉතින් මට කැමතිද කොච්චර friends ලා ඉන්නවද යනාදි වශයෙන් අගේ වැඩි කර ගැනීම ව්‍යාපාර. තුන්වෙනි එක තමයි අපිට අත්‍යවශ්‍ය significance. What can I be? මං කුමක් වෙයිද? මං කෝකටද දක්ෂ? ඒක හොඳ සිතිවිල්ලක්. ඉතින් ඒකට අපි වැඩ කරන්න අපිට වැඩ දීලා තිනවා. සමහර ඉතින් හැමදෙස්සෙම සක්සස් මෝඩ් එකකින් මවාපාන්න පටන් ගන්නවා. වෙච්ච ප්‍රමාණයට වඩා මවාපෑම just to show up. SHORE show. ඒ කියන්නේ පුම්බල පෙන්නන්න. පුම්බගෙන ගොඩක් වෙලා ඉන්න බෑනේ නේ. පුම්බගෙන ගොඩක් වෙලා ඉන්න බෑ. අමාරු වැඩි. So there's true significance and the shoring up we try to do. ඇත්තෙන්ම දැන් මාස දුන්න වැදගත්කමක් තියෙනවා. අපි හැංගෙන්න අවශ්‍ය නැහැ. හයවෙනි එක hoarding a hoax it is. Hoarding කියන්නේ අපේ ජීවිතේට ත්‍යාගයක් නොවන දේවල් ගොඩාක් අපි එකතු කරගෙන තිබෙනවා. එතකොට ඇත්තෙන්ම God දීපු දේ සංවර්ධනය කරගන්න බැරි වෙනවා. ගොඩාක් කචල් අවශ්‍ය නැති යාළුවෝ වෙන දේවල් ජීවිතේට ප්‍රෝග්‍රෑම් එක හැමතිස්සෙම ෆුල් වගේ. ගොඩක් දේවල් වලින් අපි පුරවගෙන ජීවිතය. මේ ඉතින් අපි පෙන්නන්නේ හරි බිසි මට හරි වෙලාවක් නැහැ නේ මට ගොඩක් වැඩ තියෙනවා යනාදි වශයෙන්. You understand hoarding is a hoax. ඒ කියන්නේ මේ මවාපාපු දේවල් වලින් වැදගත්කම මවාපාන්න හදලා ඉතින් සමහරලාට අපි කියපු බොරුව අතේපත්තු වෙනවා. අපේ ගුණ වගාව ගැන අපේ සරු වගාව ගැන අපි පම්පෝරු කියන්න ගිහිල්ලා. So you understand hoarding becomes a hoax. ඉතින් අපි එක ඒවා එකතු කරගෙන ඇත්තෙන්ම ජීවිතේ වටින යාළුවෝ වටින සම්බන්ධකම් අපේ දරුවන්ගේ කාශ්‍රය මම හැමදෙස්සෙම කියනවා හවස 7ට happy hour. Every father must be at the happy hour. හැම තාත්තා කෙනෙක් හැම දවසෙම 7 pm happy hour කරන එක අත්‍යවශ්‍යයි. ඉතින් එක දවසක් නිස්සුණා ඔෆිස් වැඩක් නිසා මේක ඔබේ ඩයරියේ දාගෙන තියාගන්න ඕන හවස 7 දරුවන්ගේ ප්‍රීතියේ පැය තාත්තා සමග. බාහිරයටත් ඒක අවශ්‍යයි. ඉතින් ඒක about this hoarding complex. Hoarding unnecessary things to show up our greatness. ඉතින් ඒ මහා බරක් නෙමෙයි අපි ඇදගෙන යන්නේ නේ. වැදගත්කමේ බර ඇදගෙන යනවා. ඉතින් හරි වෙහෙස කරා ඒක ලොකු වියගහ. So when we are towing, it's a terrible weight, weight of importance, yes. අර වැදගත් ලෙස පෙනීමේ බර හරි මහන්සි වැඩක්. Hoarding is a hoax. ඒක ව්‍යාජ දෙයක් නේද? ඒක අතර ගන්න පුළුවන් නේ. ඉතින් අර ඔක්කොම health systems වලට බලපාන්නේ always on tension. ඉතින් maintain කරන එක හරිම අමාරුයි. හැමතිස්සෙම tension එකක් එනවා. බඩ දනවා irritable bowel තියෙන අයට හිතපු නැති වෙලාවට toilet යන වෙනවා. ඉතින් අනිත් අයට migraine එනවා. අර මේක tension migraine එන්නේ මෙහෙමයි. අපි දානවා demand එකක් අපි මතම. අපි අනිත් අය මත demand එක දානවා. demand එක දැම්ම ගමන් ඒගොල්ලන්ට ටක් ගාලා ඩෙෆිසිට් දැනෙනවා. ඒ කියන්නේ අපි කතා කරන්නේ ණයක් ඒගොල්ලෝ මට ණයක් ගෙවන්න ඕනවා වගේ. ඔබ බොස් කෙනෙක් වෙන්න පුළුවන්, වෙන ආයතනයක ප්‍රධානීෙක් වෙන්න පුළුවන්, ගෙදර තාත්තා වෙන්න පුළුවන්. ළමයින්ට කතා කරනකොට demand එක දැම්ම ගමන් ළමයින්ට ඩෙෆිසිට් එකක් ඇති වුණාම එයා ණයකාරයා වගේ තමයි හැසිරෙන්නේ. ණයකරුවෝ හරි අස්ථායි. ඒක බොරු කියනවා ඊළඟට. දැන් මේක තේරෙනවනේ.
So you must not put demand on your family. They feel the deficit. ඉතින් මේ ඔක්කොම ණයතුරුස් තමයි අර කුරුසිය මත පිට සේවිය ගත්තේ කිතුපත ඒක තමයි ගත්තේ. අපේ ණයතුරුස් ඔක්කොම එයා ගත්තා. ඉතින් එයා කිව්වා it is finished කියලා ගෙවලා ඉවර කරා. ඔය ඔක්කොම ණයතුරුස් ටික ගෙවලා ඉවර කරා. සමහර විට මම මාවට ණයකාරයෙක් වගේ සලක ගන්නවා කරාමදී අනාදි වශයෙන්. ඉතින් දැන් තව එකක් මම ඉවර කරන්න ඕන මේ 7 වෙනි එකට එන්නේ ඉස්සෙල්ලා. Man is not merely brain with neurons and chemicals. ඉතින් මේක හරි වටිනා දෙයක්. ඊටාම යහපත් දීමනාවක්. Godගේ brilliant design එකක්. මේක ගොඩාක් chemicals තියෙනවා, ගොඩාක් neurons තියෙනවා. හැබැයි our coexistence අපේ හරය ආත්මය. එතන තමයි දිව්‍ය ස්වરૂපය, දිව්‍ය hope එක, God scope, දිව්‍ය පක්කඩ තියෙන ආත්මය. Coexistence. Bottom line is infrastructure. Bottom of the bottom is our spirit. ඊළඟට එනවා අපේ හෘද සාක්ෂිය. ඒක තමයි අපේ අම්පයර් කොන්ෂන්ස් එක. ඉතින් අපිට කන්න හේතුනම කබරගොයක් තොරමාළුවේ කන්න තොරමාළුවේ පීනගෙන ඇවිල්ලා නෑ කබරගොයේ. ඒ විදිහට අපි හැසිරෙනවානේ අපේ දේවල් අපි කරොත් ඒක කමක් නෑ වෙන කවුරුහරි කරොත් වැරදි. ඒක match fixing. We can do match fixing with our umpire, the conscience. එතකොටත් අපිට තුලනය නැති වෙනවා. ඊළඟට අපේ හෘදයේ තිබෙනවා ආශා පැනනගෙන තැන. අර හෘද ශක්තිය අපි මැච් ෆික්ස් කරාම අපිට ගැම්ම මිම්ම සීමාව නැති වෙනවා කොයි ආශාද ඉෂ්ට කරගන්නේ කොයි ආශාද ඉෂ්ට නොකරන්නේ. ඉතින් කිතුද මේ ගෝඩ් කියලා තියෙන්නේ ආශා එයා දෙන ආශා අපේ ජීවිතේ උසස් කරනවා. අපිව පහතට අරින ආශා තිබෙනවා අපිව ඉහළට අරින ආශා තිබෙනවා. අර කොන්ෂන්ස් එක තමයි ඒ අම්පයර් ගැන අපිට කියනවා. ඊළඟට අපේ ඉමෝෂන්ස් තිබෙනවා. Emotions is our gateway to the world. ඉතින් ඒ ලෝකෙට තියෙන gateway එක දොරකඩ තමයි අපේ emotions. චිත්තා වේග emotions. දැන් jobs වලට යනකොට EQ හැම මනිනවා. emotions upset වුණොත් අර අපේ cognition එකකින් එන ඒවායි ආත්මයෙන් එන ඒවායි emotions වලදී තමයි මුණ ගැහෙන්නේ. ඒක ඊට වැදගත් තැන. ඒක හොඳට තියා ගැනීම අවශ්‍යයි. අද ඔක්කොම කරන්න බෑ මම මේ සැකිල්ලක් කියලා දෙන්නේ. එතකොට ඉතින් අපේ big brain තමයි cognition මේක හරි වැදගත්. මහා මොලේ අපිට මේ ඒක chemicals ඉතින් doctorsලාට පුළුවන් මේ මහා මොලේට පොඩි tweaking ටිකක් කරන්න මේකේ තියෙන රසායන ද්‍රව්‍ය වෙනස් කරන්න ගබා ටිකක් වැඩි කරන්න serotonin HT3 එකක් එක විදිහට ඒ chemicals වලින් health system එක හදන්න බෑ. ඊට වඩා හොඳයි මේ කියන ඒවා වලින් හදාගත්තා නම්. ඉතින් ඒ කියන්නේ blood pressure කියන්නේ ශාරීරිකයිනේ. මේව ශාරීරිකේම නෙමෙයි. blood pressure හදන්න බෙහෙත් තියෙනවා. නමුත් blood pressure වැඩි වෙනවා අපේ මේ system එක අවුල් වුණා. ඉතින් ඊළඟට අවසාන වශයෙන් කියන්න තියෙන hexes අන්තිම 7 වෙනි එක hexes කියන්නේ අපිට විරුද්ධව අපි තුල ක්‍රියා කරන්නා වූ self sabotage. අපි කොහොමද ඒක සිංහලෙන් කියන්නේ? අපිම අපේ ලොකුම හතුර වෙනවා. මොකද හැමතිස්සෙම වේදනාව පිටිපස්සෙන් ආපු වේදනාව අපි ඉස්සරහට තල්ලු කරනවා. ඒකෙන් අපි ප්‍රතික්‍රියා කරනවා. අපේ මග අඳුරු වෙලා ඇහිරිලා පේන්නේ නැතිව යනවා. ඉතින් අවසාන එක තමයි මේ hexes. ඉතින් hexes blessing එකකට හරවන එක තමයි මේ කිතු උපතේ කතන්දරය. එයාගේ උපතට සම්බන්ධව එකක් කිව්වා God's favor among men කියලා. God's favor කියන්නේ දිව්‍ය ප්‍රසාදය. එතකොට අර හොඳ නැති ලෙස සලකනු ලැබුවා කියන අප්‍රසාදය දුරවන්නේ අවසාන වශයෙන් උත්තරීතර ප්‍රසාදයකට මිනිහා එකඟ වුණත් කියලා තමයි මම කියන්න තියෙන්නේ. ඉතින් මේ කොවිඩ් සයන්ස් වලින් පේන්න තිබෙන්නේ අවුරුදු 70 උසස් විද්‍යාඥයෝ දක්ෂ විද්‍යාඥයෝ ලෝකයක් හැදුවා no god ලෝකයක්. Science was God. දැන් අවුරුදු 45 අය සම්පූර්ණයෙන්ම සයන්ස් විකෘති කරනවා. අවුරුදු 70 අය කෑ ගහනවා අඬනවා මේක වැරදි කියනවා ඒ වුණාට ඒගොල්ලෝ කියන එක අහන්නේ නැහැ. That's the fact of COVID trouble. The 17-year-olds are saying this is wrong science, this is fake science. But the 45-year-olds are driving the medical magazines and medical opinion in many countries. So it's a real confusion. You can read, listen to some of my COVID clips about this. Mage COVID clip ටිකක් බැලුවොත් මේ අරගලේ ඔබට පෙනේ. නමුත් අද මම මේ ඔබට කාරණා 7ක් අතරින් තමයි ගෙන ගියේ. I trust this will be helpful. ඔබට මේක ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා.